ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 ජනවාරි 23 සෙනසුරාදා සිරස්තල සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රාට කොවිඩ් ගත වූ දිනයේත් 800කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් පාසල් සිසුන් කෙරෙහි අවධානය යොමු කරන්නයි ඉල්ලීම්. පාසල් වල හාමුලේ PCR පරීක්ෂණව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හරි කරන්න. ලබන 28 සිට කොවිඩ් එන්නත ලාංකිකයින්ට ගම සමග පිළිසඳරේදී ජනපති කියයි. වසර 28ක් කොළඹ ජාතික රෝහලේ සේවකයින්ගේ මුදල් අයථා ලෙසගත් යුවලක් අනාවරණ කර ගැනීමට උකුස්සා සමත් වෙයි. අයිඩන්ට් එකයි පොතයි ගත්තාම සල්ලි ගන්න බෑනේ මිනිහෙක්ට හදිස්සියේ ලෙඩ වුණා. බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය වඩා අන්තරායකර බවට අගමැති බොරිස්ගෙන් අනතුරු වැඟවීම. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමකින්. පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බවත් ඊට පසුදින සිට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනාවරණ කළා. ඒ කලතර වලල්ලාවිට පැවති ගම සමග පිළිසදර වැඩසටහනට ජනාධිපතිවරයා එක් වූ අවස්ථාවේදී මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර කියා සිටියේ රජය ගන්නා සෑම තීන්දුවකම වගකීම තමා බහර ගන්නා බවයි. The big story. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර 7 වෙනි අදියර අද ක්‍රියාත්මක කෙරුණේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින්. ගුවනින් පැමිණි ජනාධිපතිවරයා වලල්ලාවිට යට්ටපාත ගම්මානයේ ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. මේ හදන්න පසුව වලල්ලාවිට යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අමතා රජයේ තීරණ ගැනත් කරුණු අනාවරණ කළා. දැන් අපිට මේ 27 වෙනිදා වැඩි කල නෑ මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට නොමිලේ ඒ එක එවනවා ලංකාවට. එතකොට අපි ඊට පහුවෙන්ද ඉඳලම මේ එන්නත අපි ලබා දෙනවා. ඒ අතරතුර අපි ඉක්මනින්ම ඊළඟට චීනයෙන් රුසියාවෙන් ඒ වගේම මිලදී ගන්න ඉන්දියාවෙනොත් ලලිත් විරතුංග මහත්මයා ඉක්මනින්ම ඒකට කටයුතු කරගෙන යනවා. අපිට ඒක කඩිනමින් ලබා දෙන්නට පුළුවන්. ඊළඟට අද පත්තර දිහා බැලුවොත් නැගෙනහිර පර්යන්තය ගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදී සාගල රත්නායක එමතුමා ඒ රටේ නියෝජිතින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙනවා. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දියානු අගමැතිතුමා මේක ගැන කතා කරා. කතා කරලා කිව්වා අපිට මේක ගැන අපේ අවධානයක් තියෙනවා. අපිත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්නේ. ඉතින් අපි කැමති අපේ යම්කිසි සමාගමකුත් යම්කිසි ප්‍රමාණයක් මේකේ වැඩ කරොත් අපිට මේක තව දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒගොල්ලන්ගේ විවිධ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න. දැන් අපි ඒ වෙලාවේ අත්සන් කළ තිබුණු ගිවිසුම පිළිබඳව මම කිව්වා ඒ ගිවිසුම විදියටම කරන්න බෑ අගමැතිතුමනි. මොකද ඒකෙන් අපි ණයක් ගන්න වෙනවා. අපිට මේ වෙලාවේ ණය ගෙවන්න බෑ. ණයක් අරගෙන ඒ සමාගම් මේ විදියටම සකස් කරන්න තමයි හදන්නේ. මම කිව්වා එහෙම බෑ. අපි ඊට වඩා වෙනස් ක්‍රමවේදයක්
අපි යෝජනා කරන්නම්. දැන් මේ අපේ යෝජනා කරන තැන හුඟක් වෙලාවට මට කියනවා මේක ඔබතුමා මේවා කියන්න යන්න එපා. මේක ඇමතිතුමාටම කියන්න දෙන්න කියලා. නමුත් රටේ නායකයා හැටියට මම හැම වගකීමක් උභාරම. අනිත් රජවල් වගේ මේක ඇමතිතුමා මේක මම දන්නේ නැහැ. මේක අගමැතිතුමා මේක මම දන්නේ නැහැ. එහෙම කියන්න සූදානමක් මම නැහැ. මම දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම බාර ගන්නට ඕන. අපි ක්‍රමවේදයක් යෝජනා කරා. මේ ව්‍යාපාරය නැති කරගන්නෙත් නැතුව, බදු දෙන්නෙත් නැතුව, විකුණන්නෙත් නැතුව. අපි දැන් කරන්නේ ආයෝජනයක් කරන ක්‍රමවේදයක්. මාව බලයට ගේන්න එන්න වැඩ කරපු ස්වාමින් වහන්සේලාත් මේකට විරුද්ධව කතා කරනවා. මම උන්වහන්සේලාට කතා කරා මම මේක පැහැදිලි කරා. උන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේවා ගැන කතා කරන්නට. මම බොහොම සන්තෝසයි. විශේෂයෙන්ම මට මාව පත් කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය. දැන් අපි ගමු විශාලම චෝදනා තියෙන තමයි රේගුව. හුඟක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කරා අධ්‍යක්ෂක ජෙනරාල් වල හැටියට. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධ වෙලා නැහැ. ඉතින් මම ඉදිරියේදී ඉක්මනින්ම ඊට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මට මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි මේක හදන්න මම ක්‍රියා කරනවා. අනතුරුව ජනාධිපතිවරයා ජනතාවගේ ගැටලුවලට සවන් දුන්නා. මේ ගම්මානයේ ගොඩක් දෙනෙකුට ඉඩම්වල ගැටලු තියෙනවා. කිසි කෙනෙකුට මැනුම් කටයුතු කරලා ඔප්පුවක් ලබා දීලා නැහැ. මේ හැරි වන සංරක්ෂණයට ඇත්තේ නිදහස් කළ වහාම අපිට මැනලා නෑ. එහෙම වහාම කියලා කියන වචනේ පාවිච්චි කරන්න එපා. මට කියන්න හරියට මෙන්න මේක අපි කරනවා කියලා. අනිත් දැනට පාරම්පරිකව ඒගොල්ලෝ පාවිච්චි කරන ඉඩම් ඒගොල්ලන්ට මොකක් හරි බලපත්‍රයක් දෙත හැකිනේ මනිනකම්. හරි තීරණයක් ගන්න. ඒකට අවශ්‍ය කරන ඉඩම් කච්චරේ ටික අපි දැන් ලබන මාසෙ තුළ පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ආයතනයක් අතිගරු ජනාධිපතිතුමනි මුළු ලංකාවෙම ඉඩම් මංකොල්ලයක් කරගෙන යනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් 260ක් විත් ඔවුන්ගේ මේ ඉඩම් විකුණලා තියෙනවා. ඒත් අවුරුදු 4ක් තිස්සේ තාම ඔප්පු නැහැ. ඔප්පු ඉල්ලන්න ගියාම ඒගොල්ලෝ කට්ටි පයින්නවා. අද දෙන්නම් හෙට දෙන්නම්. ඒ වගේ මේ කියන්නේ පෞද්ගලික ඉඩම් වෙන්දේසි කිරීමක් පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉන්නවා. ඒක ගැන වහාම ක්‍රියාත්මක කරලා ඒක බලන්න. ගරු ජනාධිපතිතුමනි බබ්මතු අටපාද කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අදටත් මඩුවක් තමන්ගේ පන්ති කාමරය කරගෙන අධ්‍යාපනය ආධාරනවා. වැස්සට තෙමෙනවා. අපිට සමහරක් වෙලාවට දවසට පීලියට 4ක්ම කට් වෙනවා ජනාධිපතිතුමනි වැස්සක් වැස්සොත්. දුව කියන්න මුලින්ම කළා වුණ මොකද්ද? මුලින්ම ඕන ජනාධිපතිතුමනි අපේ පාසල දිනු කළා අපිට ඉගෙන ගන්න පාසල් ගොඩනැගිල්ලක් අවශ්‍යයි ජනාධිපතිතුමනි. පාසල් ගොඩනැගිල්ල. දැන් ආණ්ඩුකාරතුමා ඒක පොරොන්දු වෙනවා මේක ගොඩනැගිල්ල ලබා දෙන්නේ. දෙක දෙවෙනි බලාපොරොත්තුව තමයි ජනාධිපතිතුමනි අපේ මේ ක්‍රීඩා පිටිය. හරි ඒක මම හමුදාවට කියලා කරලා දෙන්නම්. තුන්වෙනි එක ජලය ගැන තියෙන ගැටලු ටිකක්. මේකේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හරි බලන්න සර්. මේ ගමටත් ඒ ප්‍රශ්නේ ඇති. මේක ජාතික පාසලක් කරන්න එහෙම තියනවාද? දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25ටම මුල් ලංකාව පුරා ඒවල තියෙනවා මෙහෙන් තීරණය කරලා එවන්න කියලා. එතකොට එතෙන්දි තීරණය කරලා අපිට එවුවට පස්සේ කිසිම ගැටලුවක් නැහැ සර්. ඒක කරන්න පුළුවන්. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 5ක්. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට COVID-19 වෛරසය වැළඳී ඇති බව ඇගේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද තහවුරු කළා. ඒ ඇයට ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් සහ PCR පරීක්ෂාවෙන් තහවුරු වීමෙන් පසුවයි. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ අතරමැදි හෝටල් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇගේ අමාත්‍යංශ කාර්යාලයේද තාවකාලිකව වසා දමා ඇති අතර කාර්යාලයෙහි ඇගේ ළඟම ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරියට කොවිඩ් වැළඳීම පිළිබඳ පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. රටටම රෝග නිවාරණය පිණිස මූලස්ථානය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ. ඒ නායකත්වයට මේ ආසාදනයෙන් වැඩ කිරීමට අවස්ථාවක් තිබිලා නැහැ. මොකද අපි දන්නවා පසුගිය වකරන විතර අර පැණියක් හදාගෙන පැණියත් මුලින්ම පානය කරේ සෞඛ්‍ය ඇමතුමියයි. සෞඛ්‍ය ඇමතුමිය මුල ඉඳන්ම
විශේෂයෙන්ම මේ COVID-19 වසංගතය පැරදිවීමට එතුමිය උත්සාහ කරේම මිත්‍යා මත උඩ ඉඳගෙන තමයි උත්සාහ කරේ. එක කාලයකට කලයක් අරන් ගිහිල්ලා ගඟට දැම්මා. ඊළඟට අපි දැක්කා සුදර්ශන පැණිය බීලා ඒක හොඳයි කියලා කිව්වා. ඊළඟට ගෙනල්ලා ධම්මික පැණිය බීලා ඒක රස කර බොන හැටිත් පෙන්නලා මේ රටේ ජනතාවට පෙළඹුවා මේ මිත්‍යා මත යන්න අපිට මේ කොවිඩ් වසංගතය බේරෙන්න පුළුවන් කියලා එතුමියලා මතයක් මේ සමාජගත කළා. ලෝකයේ සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙන කොහොමද දන්නවද අපේ සෞඛ්‍ය ඇමතුමේ පොසිටිව් වෙච්ච එක. පැණිය බීපු සෞඛ්‍ය ඇමතිමුදියත් ලංකාවේ පොසිටිව් වෙයි. සාමාන්‍යයෙන් ඕන ඖෂධයක් බොන්න තියෙන මාත්‍රාවක් තියෙනවා. මේ සැන්දෙන් උදේට එකයි හවසට එකයි දවල්ට එකයි. එහෙමනේ කියන්නේ. හැබැයි පැණිය ගැහුවේ කොහොමද? කෝප්පේ. දේශීයව නිපද වූ බව කියන කොවිඩ් පැණිය සෞඛ්‍ය අමාත්‍යවරයට ලබා දී තිබූ එහි නිෂ්පාදක ධම්මික බණ්ඩාර මහතා තමාට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අද මාධ්‍යයට මෙලෙස පිළිතුරු දුන්නා. එතකොට සෞඛ්‍ය ඇමතුමිය මේ ඔබතුමාගේ ඔය ඖෂධය මේ දීවා කියලා ආරංචිකුත් තියෙනවා. ඔව් ඇත්තම සෞඛ්‍ය වෛද්‍යතුමියට මම බෙහෙත් ගෙනින් දුන්නා. ඒ බෙහෙත් දීලා එතුමියට මම හිතන්නේ එතුමියගේ අර මාත්‍රාව අනුව හැන්දකින් බොන්න කිව්වා. එතුමිය ඒ වෙලෙදි හැන්දෙන් බිව්වා. එතනින් පස්සේ එතුමියේ මාත්‍රාව අනුව බෙහෙත් බිව්වද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මේ බෙහෙත් එතුමියේ මාත්‍රාව අනුව බිව්වනම් මම හොඳින්ම දන්නවා මේ අසනීප හැදෙන්නේ නැහැ කියලා. මම සාහිතික වෙනවද එහෙනම්? ඇත්තම මම සාහිතික වෙනවා මාත්‍රාව අනුව බිව්වනම් පිළිවෙත් අනුව බිව්වනම් මේ අසනීප හැදෙන්නේ නැහැ. ඒ අනුව වෛරසය වැළඳි පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන්ට වෛරසය වැළඳුණා. ඉන් රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා සුවය ලබා පසුගියදා නිවසට ගොස් තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එහි කාර්යමණ්ඩල සමාජිකයින්ට කොවිඩ් වෛරසය වැළඳීම සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන කතානායකවරයා මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තු තුල කොරෝනා තත්ත්වයක් කවදාවත් තිබුණේ නැහැ. මන්ත්‍රීවරු කියන්නේ ඉතින් හැම උත්සවයකටම සහභාගී වෙන උදවිය. ඉතින් එහෙම ගියාම ඒ උදවියට යම් තැන්වලදී මේ ඇදෙන මිසක පාර්ලිමේන්තුව ඇතුළේදී කාටවත් බෝ වෙච්ච බවක් මේ වෙනකන් අපිට දැනගන්න නැහැ. සේවකයෝ ඒත් පිටින් එන සේවකයෝ ඒ පළාත්වලදී ආසාදනයට ලක් වෙච්ච උදවිය තමයි ගැන තමයි අපිට තොරතුරු ලැබුණේ. හැමෝටම මේ අවදානම ගැන කියලා තියෙනවා. ඒ වගේම අපි සියලු දෙනාම PCR පරීක්ෂණ වලට නිරන්තරයෙන් අපි යොමු කරනවා. එහෙම කළා බලනවා අපේ කණ්ඩායම රැකගන්න ඇතුළේදී. මේ අතර අද දිනේ තවත් කොවිඩ් ආසාදිතයන් 353 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ලබා දීමේ පෙරහුරු සායනික වැඩසටහන අද දිවයිනේ ස්ථාන 3කදී ක්‍රියාත්මක කෙරුණා. දාහතර හැවිරිදි හැටන් ප්‍රදේශයේ සිසුවෙකු පාසල් වේලාව තුළදී ඇද වැටීම හේතුවෙන් දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුව අනාවරණ වූයේ සිසුවාගේ මවටද වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව සිසුවා ඉගෙනුම ලැබූ පන්තියේ සිසුන් 37ක් ගුරුවරුන් 14ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කළ බව ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. අනතුරුව ආසාදිත සිසුවා ඉගෙනුම ලැබූ පාසල් පරිශ්‍රය මෙලෙස විෂබීජ හරණයට ලක් කෙරුණා. මොනරාගල වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකුට සහ ඔහුගේ මවට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 78 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණයේදී. ත්‍රිකුණාමලයේ මහවැලි මහාවිද්‍යාලයේ ගුරුවරියකට ඇගේ මාස 9ක් වන බිලින්දියට සහ ඇගේ පියාට වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම ත්‍රිකුණාමලය සෙල්වනගර් අන්නූර් මහාවිද්‍යාලයේ ගුරුවරයෙකුටත් වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු කල්මුනේ පදිංචිකරුවෙක්. මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යවරයටත් කොවිඩ් ආසාදනය වී තියෙන බව තමයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ටත් කොවිඩ් ආසාදිත බවට පත් වුණා. විශේෂ ආරක්ෂිතව ඉන්න පුද්ගලයෝ මේ. එහෙම තියෙද්දි ඔවුන් කොවිඩ් ආසාදිත වුණා නම් පාසල් කසරේ නිරාවරණය වීම බරපතල ගැටලු සාගත තත්ත්වයක්. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ ළමයින්ට දැන් 25 වෙනිදා ආරම්භ වීමේදී මේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් සියලු දේ බලලා කරන්න. අපි ඉල්ලීමක් කරනවා පාසල් වල හාමුලේ සහරි කමන්නේ PCR පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හරි කරන්න කියලා. මොකද රෝග ව්‍යාප්තිය මුළු රටේම ව්‍යාප්ත වෙන්න හේතුවක් වෙනවා ළමයින්ට යම් කිසි එකකින් කොවිඩ් ආසාදිත වුණොත්. මොකද 43 ලක්ෂයක් ළමයි ක්‍රමානුකූලව පාසලෙන් පටන් අරන් තියෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත 787 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. පෙරේදා මෙන්ම ඊයේ දිනෙත් දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම විශේෂත්වයක්. ඊයේ දිනේ වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 139ක්.
එමෙන්ම මහනුවරින් 108ක්, කොළඹින් 101ක්, කළුතරින් 66ක් සහ ගාල්ලෙන් ආසාදිතයන් 61 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. අපිට පේන තියෙන දේ තමයි දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25න්ම රෝගීන් දෛනිකව හම්බ වෙන තැනට ගමන් කරලා තියෙනවා. අද බස්නාහිරෙන් වාර්තා වෙන රෝගීන් ගාන 50%කට වගේ අඩු වෙලා තියෙනවා. කියන්නේ අනිත් පළාත්වල මීට කලින් වාර්තා වුණේ මාසයකට කලින් 15%ක් 20ක් විතර දෛනික රෝගීන් ප්‍රමාණය. දැන් ඒක 50% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපි අසාර්ථක වෙලා තියෙනවා යම් මට්ටමකින් රටක් විදිහට බස්නාහිර කේන්ද්‍රගත වෙලා තිබිච්ච අවදානම එතන කළමනාකරණය කළා සමස්ත රට පුරා ව්‍යාප්ත වෙන එක වළක්වනවා. තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහළ යනවා. මියගොස් තිබුණේ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 වැනි පුද්ගලයෙක් සහ හෝමාගම පදිංචිව සිටි 51 වැනි කාන්තාවක්. කොවිඩ් නියුමෝනියාව ඔවුන්ගේ මරණවලට හේතුව වී තිබුණා. මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවුවෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබූ අතර පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණා. මෙලෙස මියගොස් තිබුණේ පාකින්සන් රෝගයෙන් පෙළෙනු 60 වැනි පුද්ගලයෙක්. කරවනැල්ල මූලික රෝහලේ කොවිඩ් ආසාදිත වෛද්‍යවරුන් ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යනු එම රෝහලේ වෛද්‍යවරුන් 18ක් සහ හෙදියන් 8 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. රෝහල් වෛද්‍ය අධිකාරී අසේල පෙරේරා මහතා පවසන්නේ රෝහලේ සියලුම වාට්ටු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේවානම්පියතිස්සපුර 295 ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පියවර ගත්තා. පෞද්ගලික දිනවල කරන ලද PCR පරීක්ෂණ වලින් එකවර රෝගීන් 8 දෙනෙකු පමණ හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමගම ඊට පසුදින අපි කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මගිනුත් තව රෝගියෙකු හඳුනා ගැනීමට ලක් වුණා. මෙම ඉතා කුඩා සීමිත ප්‍රදේශයක් තුළ සිටින ජනතාවක් සිටින්නේ රෝගය නගරයට යාම වළක්වා ගැනීමට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිදු වෙලා තියෙනවා తాවකාලිකව සංචරණය සීමා කිරීමක්. මේ අතර ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ පෙරහුරු සායනික වැඩසටහන අද දිවයිනේ ස්ථාන 3කදී ක්‍රියාත්මක කෙරුණා. ඒ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පිළියන්දල දිසා රෝහල සහ රාගම ශික්ෂණ රෝහල් වලදී. ප්‍රථමයෙන්ම මෙම පෙරහුරුව සභා ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද යොදවාගෙන තියෙනවා. නමුත් ඉදිරියේදී ප්‍රජාව සදහත් මෙම එන්නත් ලබා දීමේ වැඩසටහන් වලදී මෙම සායන මගින් සුරක්ෂිතව එන්නත ලබා දීමත් සුරක්ෂිතව සායනින් පිටවීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙහිදී සියලු අඩුපාඩු හඳුනාගෙන වඩාත් ඵලදායී ලෙස කෙටි කාලයක් තුළ සුරක්ෂිතව මෙම එන්නත ලබා දීම සඳහා මාර්ගෝපදේශක සහ නිර්ණායක හඳුනා ගැනීමට නියමිතව තිබෙනවා. අද පස්වරුවේත් නව කොවිඩ් ආසාදිතයන් 353 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 57,216 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද තවත් පුද්ගලයින් 644 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව 49,261ක් වනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 7,677ක් පමණයි. සුප්‍රකට රූපවාහිනී වැඩසටහන් නිවේදකයෙකු වන ලැරී කිං අභාව ප්‍රාප්ත වී තිබෙනවා. CNN නාලිකාවේ හිටපු නිවේදකයෙකු වන 87 හැවිරිදි ලැරී සති 3කට පෙර COVID-19 රෝගය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. මේ අතර බ්‍රිතාන්‍යයේ හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය වඩාත් අන්තරාකාරී විය හැකි බව මූලික සාධක වලින් පෙනී යන්නේ යැයි අගමැති බොරිස් ජොන්සන් පවසනවා. කොවිඩ් වෛරසයේ මුල් ප්‍රභේදය සහ විකෘති වූ නව ප්‍රභේදයේ ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සංසන්දනය කරමින් එක්සත් රාජධානියේ ගණිතඥයන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ නව ප්‍රභේදය ආසාදනය වීමෙන්ද ඉහළ මරණ සංඛ්‍යාවක් සිදු වී ඇති බවට පෙනී යන බවයි. අමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයේ රාජකාරී කළ ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් 150 200 අතර පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. සේවයේ යොදවා සිටි 25000 ඉක්මවන භට පිරිස අතරේ තවත් ආසාදිතයන් සිටිය හැකි නමුත් එය ඉතා සුළු ප්‍රමාණයක් වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. වසංගත ව්‍යාප්තිය තුළ පළමු වරට හොංකොංහි වෛරස් අවදානම වැඩිම ප්‍රදේශ කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති අතර එම ප්‍රදේශවල වෙසෙන දසදහසකට පමණ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය කර තිබෙනවා. දකුණු අප්‍රිකාවෙන් හමු වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ආසාදනය වූ විදේශීය සංචාරකයෙක් කියුබාවේ හවානා ගුවන් තොටුපළේදී සිදු කළ කොවිඩ් පරීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා සහ ඔහුගේ ආශ්‍රිතයන් නියමිත නිරෝධායන කාලය සම්පූර්ණ කළ අය වන අතර ඔහු කිසිදු රෝග ලක්ෂණයක්ද පෙන්නුම් නොකිරීම විශේෂත්වයක්. ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත් තොගයක් මියන්මාරය, ශීෂෙල්ස් සහ මුරුසියට ලබා දී තිබෙනවා.
එරට සීරම් ආයතනය විසින් නිපදවන මෙම එන්නතේ තොග කිහිපයක් මාලදිවයින භූතානය ඇතුළු අසල්වැසි රටවල් කිහිපයකටද ලබාදී අවසන්. ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්තානයටත් එන්නත යැවීමට සැලසුම් කර ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය අද වාර්තා කළා. මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9,88 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලෝපුරා සිදු ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 21,17,000කට අධිකයි. විල්පත්තු පරිවාර රක්ෂිතයේ සිදු කළ වන විනාශයේ හේතුවෙන් නැවත වනවගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන 10කට වැඩි මුදලක් ගෙවිය යුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. විල්පත්තුවේ සිද වූ වන විනාශයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වන්නේ මාධ්‍ය එය නිරන්තරයෙන් වාර්තා කිරීමත් සමගයි. රටට සිදුවන මේ විනාශය පිළිබඳව අප අද දෙරන උකුස්සා ඔස්සේ දීර්ඝ වාර්තාකරණයක නිරත වූයේ බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහායි. වසර 5කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව 2020 නොවැම්බර් 16 වනදා අභියාචනාධිකරණය ලබා දෙන්නේ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එලිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීති විරෝධී බවයි. එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ එලිපෙහෙලි කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වනවගාව සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව වන විනාශයේ අලාභය සෙවීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටු නිර්දේශ නීතිපතිවරයා වෙත සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමු කර තිබෙනවා. දෙරණ මාධ්‍ය ආයතනය ඒ ගෙන සටන කූට ප්‍රාත්‍යයට පත් වෙලා රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාට නැවත වන වගාව සිදු කිරීම සඳහා කෝටි 121ක් ගෙවන්න කියලා මේ වෙනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාට යවලා තියෙනවා කෝටි 121ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවීම ඇතුලේ අපිට පුළුවන් වෙනවා KR 825ක භූමි ප්‍රමාණයක නැවත වන වගාව සිද්ධ කළා වනාන්තර හානිය වළක්වා ගන්න. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 49%ක් ඉන්දියානු ආයෝජකයින් සඳහා ලබා දීමට ඇති සූදානම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා. කොළඹ වරායේ ගනුදෙනු දිහා මෙහෙම බැලුවොත් මේ ගනුදෙනු වලින් 118ක් තමයි මේ අපේ ඒවා. ඒතර 182ක් තියෙන්නේ ප්‍රතිආපනය. මේ ප්‍රතිආපනයන්ගෙන් 66ක් ඉන්දියාව සම්බන්ධ ගනුදෙනු. ඒ නිසා මේ වරායේ කතන්දරේදී ඉන්දියාව අපට ඕන. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නවත්තගෙන හිටපු එක දැන් මේ ආණ්ඩුවට දෙන්න සිද්ධ වෙලා තියෙනවා 149. එතුමාට මේකෙන් ගැලවෙන්න බෑ. එතුමා ජනාධිපතිවරයා හැටියට ඒ ගිවිසුම අරගෙන ඉරලා දාන්න තිබ්බා. නැගෙනහිර පර්යන්තයේ 100ක් ශ්‍රී ලංකා වරාධිකාරියේ මෙහෙණු කළමනාකාරීත්වයෙන් රාජ්‍ය ව්‍යවසාය තුල තියෙන්න ඕන. හේතුව තමයි මේ රටේ අපනයන ආනයන ආර්ථිකයට රජය සතු ගැඹුරින් වැඩි පර්යන්තයක් තිබිය යුතුයි. ඉන්දියාව තුල වරායවල් 200ක් විතර තියෙනවා. ඒ එකම වරායක්වත් ශ්‍රී ලංකා වරාධිකාරියට වඩා උඩින් නෑ ශ්‍රේණිගත කිරීම වල. ඒ නිසා මේ ඉන්දියාවට දෙන්න මේක දියුණු කරන්න නෙමෙයි. මේ කරන්නේ ඉන්දියාවේ හැරස්මන්ට් එකක් අපිට. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් කරනකොට අපේ ලංකා රජයේ ප්‍රතිපත්තිය තමයි විවෘත මිල කැණන් කැඳුම් හරහා තමයි ගන්න ඕන. හැබැයි මේකෙදි මොකද කරන්නේ? ඉන්දියාව නම් කරලා එවනවා මෙන්න මෙයත් එක්ක වැඩේ කරන්න කියලා. අපි යත් එක්ක වැඩේ කරන්න එයාගේ කොළණියක්ද අපි? ජපාන රජය, ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකාව රජය දැනටමත් යම් ගිවිසුම් සහ එකඟත්වයකට ඇවිල්ලා තිබෙන බව දන්නවා. මේ අපේ රජයේ නෙමෙයි. ඊට ඉස්සරින් කරලා තිබිච්ච දේවල්. මේ ආණ්ඩුව එනකොට මේ රටේ කිසිම දෙයක් විකුණන්නේ නැහැ කිව්වා. ඊළඟට විදේශ රටවල් එකකටවත් නැමෙන්නේ නැහැ කිව්වා. පිටරටක ආයෝජකෙක් මේ මොන හරි මිලදී ගන්නවා නම් පරිස්සම් වෙන්න. අපි ආණ්ඩුව ආපුවම මේ සියලු දේ නැවත ගන්නවා කිව්වා. පුළුවන් නම් මේ වරාය දෙන්න නැතුව මේ රටේ ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට දීලා පුළුවන් නම් මේක හදන්න කියලා අභියෝගයක් කරනවා ආණ්ඩුවට. දැන් UNP ආණ්ඩුව කාලේ පබ්ලික් ප්‍රයිවට් කරේ 80%ක් ප්‍රයිවට් 20%ක් පබ්ලික්. ඒතර 80%ක් ප්‍රයිවට් දෙනකොට කටවහගෙන හිටපු අය තමයි දැන් රෙද්ද උස්සගෙන අලිසං ගලෝගෙන කෑ ගහගෙන යන්නේ. හැබැයි අපේ ආණ්ඩුව පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් යනවා නම් යන්නේ 100ට වැඩි ගාණක් ආණ්ඩුවේ තියාගෙන. මහා සංඝරත්නයේ ගණන් ගන්න. රටේ ජනතාව ගණන් ගන්න නෑ. ආණ්ඩුව ගෙදර යන්නේ මෙතනින්. ආණ්ඩුවේ හිතුවක්කාරකම ආණ්ඩුව තව ඉදිරියට ගියොත් කොහොමද යන්නේ කියන කාරණේ පෙන්වා දීලා තියෙනවා. නැගෙනහිර ජැටිය තුලින්. ඉතින් මේ අපි මේ රජය බලයට පත්වීමට යම්කිසි සහායක් වෑයමක් යෙදුවයි කියන එක සත්‍ය දෙයක්.
නමුත් අපි ඒ නිසාම රජය ගන්නා කිසියම් පියවරක් තියෙනවා නම් ඒ ගැන හොයලා බලලා ඇතිතතු බලලා වැරදි කියලා හිතනවා නම් ඒ වැරද්ද පෙන්වා දීලා කතා කරනවා වෙනුවට විවේචන පමණක් එල්ල කිරීම සාධාරණයි කියලා මා කල්පනා කරන්නේ නැහැ. අභාව ප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරේදාස මහතාගේ දේහේ අවසන් කටයුතු ජනවාරි 25 වෙනිදා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතයි. ආචාර්ය එඩ්වින් ආරේදාස මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඊයේ විකාශය කෙරුණු අද දෙරණ ප්‍රවෘත්තිය අතරතුර ඒ මහතාගේ නොවන ඡායාරූපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි සටහන්ව තිබුණා. ඒ පිළිබඳව අද දෙරණ ඒ මහතාගේ පවුලේ සමාජිකයින් සහ ප්‍රේක්ෂක ජනතාව වෙත අපගේ කනගාටුව පළ කර සිටිනවා. දැන් තවත් පුවත් කිහිපයක්. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්න ඉල්ලා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් දින 4ක් පුරා සිදු කළ මාරාන්තික උපවාසය අද පෙරවරුවේ අවසන් කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එහි පැමිණ වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීමට අදාළ පියවර ගැනීම සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්. කෙසේ වෙතත් පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඡන්ද කාලෙට විතරයිනේ කවුරුත් ළඟට එන්නේ. මම ආරටි කරලා දෙන්න. හලාවත මාදම්පේ ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කරන වැලිජාවාරම නවතා දමන ලෙස බල කරමින්. පොළොන්නරුව කුසුම්ගම ගම්මානයට වන අලි සිදු කරන හානි නැවැත්වීමට ඉදිකර තිබූ කිලෝමීටර් 11ක දිගින් යුත් විදුලි වැටේ බැටරි දෙක හා උපකරණ කිසියම් පාර්ශවයක් විසින් සොරකම් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුලදීම එහි සුළු සේවකීන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගන්නා යුවලක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු වාර්තා වුණා. අද උකුස්සා අනාවරණය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකාවක් හා ඇයගේ සැමියා වසර 28ක් මුළුල්ලේ සිදු කර ඇති අදාළ ජාවාරම පිළිබඳවයි. මේ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් දිවයිනේ ප්‍රදේශ රැසක රෝගීන්ට සිත සලසන කොළඹ ජාතික රෝහලයි. එහි පවිත්‍රතාංශයේ සේවයේ නිරත සුළු සේවකයින්ට අධික පොලියට මුදල් ලබා දී අයථා ඇපකරයක් මත මුදල් අය කරගන්නා යුවලක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණා. ඒ අනුව අද දෙරණ උකුස්සා ජාතික රෝහලට ළඟා වන විටත් අදාළ යුවල රෝහලේ සුළු සේවකයින්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගනිමින් සිටි අයුරුයි මේ. උකුස්සා අදාළ යුවලකින් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් පැවසුවේ තමන් එහි සේවකීන්ට ලබා දුන් ආහාරවලට අදාළ මුදල් ලබාදීම සඳහා එහි පැමිණ සිටින බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ යතුරු පැදිය පරීක්ෂා කර බැලීමේදී එහි තිබී බැංකු ඉතුරුම්පොත් එම ගිණුම්වලට අදාළ මුදල් යළි ලබා ගැනීමේ කාඩ්පත් රහස්‍ය අංක හා ඒවායේ හිමිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සොයා ගැනීමට හැකි වුණා. බැංකු පොත් කොහොමද තියාගන්නේ? අදාළ හැඳුනුම්පත් හා ලියකියවිලි ඇපකරයක් ලෙස තමා සන්තකයේ තබා ගනිමින් රෝහල් සුළු සේවකයින්ට අධික පොලියට මුදල් ලබා දෙන බවට එහිදී ඔවුන් පිළිගත්තා. කොවිඩ් ව්‍යාප්තිය හිසෝසම ඇති වටපිටාවක රෝහල් තුළට බාහිර පුද්ගලයින් ඇතුළුවීම සීමා කර ඇති පසුබිමකදී මෙලෙස රෝහල් තුළට අදාළ යුවල ඇතුළුවීම පිළිබඳව රෝහල් ආරක්ෂකංශ දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. ව්‍යාපාර කරන්න කොහොමද? හොස්පිටල් එකට අපි මේගොල්ලෝ කියලා තියෙන කරන්න එපා. ඔතන මේ රස්තාව. ඒගොල්ලෝ නිකම් මිනිහට ඇතුළට එන්න දෙන්නේ අඩි. ඒගොල්ලෝ ඇතුළේම වැඩ කරන එකක් තියෙනවා. බොරැල්ල වනාත මුල්ලේ පදිංචිකරුවන් වන අදාළ යුවල මරදාන පොලිසිය අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් මරදාන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගත්තා. අදාළ කාන්තාව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සමාජිකාවක් බවත් ඔවුන් වසර 28ක් තිස්සේ මෙම අයථා මුදල් පරිහරණ ක්‍රියාවේ නිරත වී ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා.
වැටිච්ච ගාන මරන. ඔයා කොහොමද බැංකුවකින් කාඩ් එකක් දාලා ගන්නේ? ID එකයි පොතයි ගත්තාම සල්ලි ගන්න බෑනේ මිනිහෙක්ට හදිස්සිය ලෙඩ වුණා. ගෙදර දරුවෙන් මැරෙන්න ගියත් ආයි යන්න විදිහක් නැහැ. මෙච්චර අවුරුදු 20ක් කරපු කරපේර පොතක් නැතුව එහෙම ඔය මේ ටොපික් එක කොහොමද කරන්නේ මම සල්ලි කියලා දැන් උසාවියේ ඉගෙන ගන්න වෙනවා. ඒකට මේ අධිකරණයෙන් කියලා දෙනවා. නීතිය මොකක්ද කියලා දෙනවා. අද සොච්චම් බඩියන්නේ රුපියල් 700ක් 800කට 600ක් විතර වගේ තමයි දවසට වැඩ කරන්නේ. උසාවිය දාන්න එපා. මම මේක ඇත් කරලා දාන්න. ඊට පස්සේ සෙල්ලම ආයෙත් තරමට කොහොමද අරුපත් දෙන්නේ? අන් අයගේ බැංකු ගිණුම් උපයෝගී කරගෙන සිදු කරන කප්පම් ලබා ගැනීම ඇතුළු අපරාධ සඳහා මං විවර කරන මෙවැනි වංචනික ක්‍රියා ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරන ඔකුස්සා සූදානම්. ඒත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුවදායි රාත්‍රයක්.